හරි වර්ගමූලය කියන පාඩමේ 10 වසරේදී ඔයගොල්ලන්ට මුලින්ම ඉගෙන ගන්න තියෙනවා අර පූර්ණ වර්ග සංඛ්‍යාවක් නොවන සංඛ්‍යාවක සන්නිකර්ෂණය මගින් වර්ගමූලය සෙවීම. හරි. අපි එහෙනම් බලමු ඔයගොල්ලෝ මේක හරියට තේරුම් ගන්න. මම දැන් දීපු සංඛ්‍යාවම ගන්නම්. අපි ප්‍රශ්නයක් විදියට ලියමු මෙහෙම. පළවෙනි ප්‍රශ්නය විදියට ලියන්න. වර්ගමූල 21හි අගය වර්ගමූල 21හි අගය පළමු සන්නිකර්ෂණයට සොයන්න. පළමු සන්නිකර්ෂණයට සොයන්න. හරිද? වර්ගමූල 21හි අගය පළමු සන්නිකර්ෂණයට සොයන්න. හරි. ඔන්න හැමෝම හොඳට බලා ගන්න මේක කරන්නේ කොහොමද කියලා. මම හිතන්නේ එක උදාහරණයක් දෙකක් ඔයගොල්ලෝ හරියට මේක බලාගෙන තේරුම් ගත්තොත් මේ වැඩේ කරගන්න පුළුවන් ලේසියෙන්. හරිද? බොහොම පොඩි දෙයක් තියෙන්නේ මෙතන. හරි. මම ඉස්සෙල්ලම ගන්නවා මේ වර්ගමූලය ගන්නෙ නැතුව. හරිද? ඒ සංඛ්‍යාව ගන්නවා. මොකද සංඛ්‍යාව 21. හරි වර්ගමූලය අපි පස්සේ ගමුකෝ 21 කියන සංඛ්‍යාව මම ඉස්සෙල්ලම ගන්නවා. ඔන්න මම 21 කියන සංඛ්‍යාව ලිව්වා. හරි දැන් බලන්න ඕගොල්ලෝ 21ට ඉදිරියෙනුත් පිටුපසිනුත් තියෙන පූර්ණ වර්ග සංඛ්‍යා දෙක මොකක්ද? 21ට ඉදිරියෙනුත් පිටුපසිනුත් තියෙන පූර්ණ වර්ග සංඛ්‍යා දෙක මොනවද? ඒක තමයි ඉස්සෙල්ලම අපිට බලන්න තියෙන්නේ. හරිද? ඒතර දැන් මම පූර්ණ වර්ග සංඛ්‍යා මොනවද කියලා කලින් කිව්වා නේද? මොනවද පූර්ණ වර්ග සංඛ්‍යා? 1 4 9 16 25 36 49 ඔය විදිහට එහාට තියෙනවා. හරිද? දැන් බලන්න 21ට ඉදිරියෙනුත් පිටුපසිනුත්. බලන්න 21 තියෙන්නේ මෙන්න මෙතන නේද? මේ හරියනේ 21 තියෙන්නේ නේ. 16ත් 25ත් අතර තමයි 21 කියන සංඛ්‍යාව තියෙන්නේ. පැහැදිලි නේද? මොකද කරන්න ඕන අපිට දෙන සංඛ්‍යාව සන්නිකර්ෂණයෙන් හොයන්න කිව්වොත් අපි කරන්න ඕන ඒකට ඉදිරියෙන් තියෙන සහ ඒකට පිටිපසෙන් තියෙන පූර්ණ වර්ග සංඛ්‍යා දෙක මොනවද කියලා හොයාගන්න එක. හරිද? එහෙනම් ඔන්න මම දැන් හොයාගත්ත 16 සහ 25 තමයි 21ට ඉදිරියෙන් සහ පිටුපසෙන් තියෙන්නේ. එහෙනම් මම දැන් ඒක ලියනවා මේ විදිහට 21ට ඉදිරියෙන් තියෙනවා. හරිද? 21 කියන එක විශාල වෙනවා 16ට. ඒ වගේම 21 කුඩා වෙනවා 25ට. හරිද? පැහැදිලි නේද? එහෙනම් ඔන්න දැන් මම හොයාගත්ත 21ට දෙපැත්තේ තියෙන පූර්ණ වර්ග සංඛ්‍යා දෙක මොනවද? දැන් මට ඕන 21 නෙවෙයි 21 වර්ගමූලය. එහෙනම් මම කරන්නේ මේකේ වර්ගමූලය ගන්නවා. හරිද? ඔන්න මම ලියනවා 21 වර්ගමූලය. බලන්න දැන් ඒකේ වර්ගමූලය ගත්තනම් මේ වර්ග සංඛ්‍යාවලත් අපි වර්ගමූලය ගන්න ඕන. පැහැදිලි නේද? මේ වර්ග සංඛ්‍යාවලත් වර්ගමූලය ගන්න ඕන. ඒතර බලන්න 16 වර්ගමූලය කීයද? 16 වර්ගමූලය කීයද? 4යි නේද? එහෙනම් අපිට ලියන්න පුළුවන් වර්ගමූල 21 තියන්නේ 4ත් බලන්න මූල 25 කියන්නේ කීයද? 5යි. එහෙනම් කීයද? වර්ගමූල 21 තියන්නේ 4ත් 5ත් අතර. හරි අපි දන්නේ ඒක හරි මැද තියෙනවද කොහෙද තියෙන්නේ කියලා. කොහොම හරි 4 සහ 5 කියන පූර්ණ සංඛ්‍යා දෙක අතර තමයි වර්ගමූල 21 අගය තියෙන්නේ. හරිද? පැහැදිලිද? ඔන්න මුලින්ම කරන්න ඕන දේවල් ටික. හරි. ඊළඟට අපි බලමු ඊළඟට මොකද්ද කරන්න තියෙන්නේ. දැන් මම මේක හෙව්වා. ඔයගොල්ලන්ට පැහැදිලි ඇති. වර්ගමූල 21 තියෙන්නේ මොන පූර්ණ සංඛ්‍යා දෙක අතරද? මොන අනුයාත පූර්ණ සංඛ්‍යා දෙක අතරද? අනුයාත කියන්නේ මොනවද? එක ළඟ පිහිටි. හරිද? එහෙනම් 4 සහ 5 කියන එක ළඟ පිහිටි පූර්ණ සංඛ්‍යා දෙක අතර තමයි වර්ගමූල 21 තියෙන්නේ. හරිද? දැන් බලන්න මම මෙහෙම ලියන්නම්. මේ වගේ සංඛ්‍යා රේඛාවක් ගත්තොත් මෙතන තියෙනවා 4. මෙතන තියෙනවා 5. මේ දෙක හරි මැද කීයද තියෙන්නේ? හරි මැද තියෙනවා 4.5. පැහැදිලිනේ නේ?
සංඛ්‍යා දෙකකට හරි මැදින් තියෙනවා. ඒකෙන් භාගයක් 4.5 තමයි මේ සංඛ්‍යා දෙක හරි මැද තියෙන්නේ. ඊළඟට මේ 4න් පස්සේ 4.1 4.2 4.3 4.4 ওই විදිහට දශම සංඛ්‍යා ඕන තරම් තියෙනවා. අපිට පළවෙනි සන්නිකර්ෂණය හින්දා හොයන්න තියෙන්නේ අපි දශම ස්ථාන එකක් හෙව්වහම ඇති. හරි. දැන් බලමු ඊළඟට කරන්න තියෙන්නේ මොකක්ද? මම මේකට යන්නම් ආයිත් 21. හරිද? දෙපැත්තේ තියෙනවා 16 සහ 25. බලන්න 16 සහ 21 අතර වෙනස කීයද? 16 සහ 21 අතර වෙනස කීයද? මේ දෙක අතර වෙනස කීයද? බලන්න වෙනස කීයක්ද එතන තියෙන්නේ? 21න් 16ක් අඩු කරනනේ. වෙනස 5යි. හරි. පැහැදිලි නේද? ඔය වගේම බලන්න මේ සංඛ්‍යා දෙක අතරත් වෙනස කීයද? 21 සහ 25 අතර වෙනස කීයද? කීයද වෙනස? 4යි. හරි. දැන් බලන්න දැන් අපි සංඛ්‍යා දෙකක් හොයාගත්ත 4 සහ 5 කියන සංඛ්‍යා දෙක අතර තමයි වර්ගමූල 21 තියෙන්නේ කියලා. ඒතර බලන්න මෙතන මේ වර්ගමූලයේ සංඛ්‍යාව සහ 4 කියන සංඛ්‍යාව අතර පරතරය 5යි. ඒ වගේම මේ සංඛ්‍යා දෙක අතර පරතරය 4යි. හරිද? ඒතර දැන් බලන්න මේ 21 කියන එක වඩාත්ම ආසන්න 16ටද 25ටද? මේ දෙක අතර වෙනස 5යි. මේ දෙක අතර වෙනස 4යි. සාමාන්‍යයෙන් නිකන් මේක අපි නිරීක්ෂණය කරලා බැලුවොත් 5යි 4යි කියන්නේ නිකන් දෙපැත්තටම මැද වගේ තියෙන්නේ නේද? හරියට සාමාන්‍යයෙන් මැද සංඛ්‍යාවක් විදිහට තමයි තියෙන්නේ. එහෙනම් මම හිතනවා හරිද දන්නේ නැහැ මේක. මම හිතනවා මෙයාගේ වර්ගමූලය 4.5 කියලා. හරිද? ඔන්න දැන් අපි මේක හිතුවා මෙහෙම කියලා. හරි. දැන් අපි කරන්නේ 4.5 අරගෙන 4.5 වර්ගය හොයනවා. කොහොමද 4.5 වර්ගය හොයන්නේ? 4.5 4.5න් වැඩි කරනවා. හරිද? දැන් ඕගොල්ලෝගේ මේ ගෙස් කිරීම හොඳට කරුණොත් සාමාන්‍යයෙන් මේ වගේ ಗುಣ කිරීම දෙකකින් අපිට උත්තරය ගන්න පුළුවන්කම තියෙනවා. හරි ඕගොල්ලෝ අර ඒ වගේ පුළුවන් තරම් අඩු ප්‍රමාණයකින් උත්තරය ගන්න try කරන්න. හරි මම දැන් මේක ಗುಣ කරලා බලන්නම් කීයක් දෙන්නේ. 5 5 25යි. 5 දෙකක් ඉතුරුයි. 5 4 20යි. 20යි 2යි 22යි. 4 5 20යි. 20න් බිඳුව දෙකක් ඉතුරුයි. 4 4 16යි. 16යි 2යි 18යි. කීයක් දෙන්නේ බලන්න 5යි 2යි 8යි 2යි 10යි 10න් බිඳුව එකක් ඉතුරුයි ඒ ඉතිරි එකයි මෙතන තියෙන එකයි 2යි හරි දැන් බලන්න දශම ස්ථාන මෙතන දශම ස්ථාන එකක් තියෙනවා මෙතන දශම ස්ථාන එකක් තියෙනවා එහෙනම් මේ ගුණිතයේ සම්පූර්ණයෙන්ම දශම ස්ථාන දෙකක් අපි අවසන් පිළිතුරේ ඉලක්කම් දෙකකට ඉස්සරහින් දශම තිත තියන්න ඕන හරි එහෙනම් මෙතන තමයි දශම තිත එන්නේ කීයද ලැබෙන්නේ පිළිතුර බලන්න 20.25 හරිද දැන් අපිට ඕන 21 නේද හැබැයි 21ට වඩා අඩු වගයක් තමයි මෙතනදී ඇවිල්ලා තියෙන්නේ එහෙනම් අපි බලනවා තව එහා අගයකුත් අරගෙන එහා කියන්නේ කොහෙද මේකට පිටුපසින් තියෙන අගයක් මොකද 21ට වඩා අඩු වගයක්නේ අපිට දැන් ඇවිල්ලා තියෙන්නේ එහෙනම් අපි ගමු 4.6 හරි 4.6ත් අරගෙන බලමු ඒකේ වර්ගය කීයද ඔන්න මම ඒකෙත් වර්ගය හොයන්නම් 4.6 4.6න් වැඩි කරලා බලනවා කීයද වර්ග සංඛ්‍යාව එන්නේ කියලා. බලමු 6 වරක් 6 36යි. 6 3ක් ඉතුරුයි. 6 වරක් 4 24යි. 24යි 3යි 27යි. 4 වරක් 6 24යි. දෙකක් ඉතුරුයි. 4 වරක් 4 16යි 2යි 18යි. බලන්න කීයක් දෙන්නේ 6 7යි 4යි 11යි එකක් ඉතුරුයි ඒ ඉතිරි එකයි 2යි 3යි 3යි 8යි 11යි 11න් 1 එකක් ඉතුරුයි එකයි මෙතන තියෙන එකයි 2යි හරි දශම ස්ථාන දෙකක් තියන්න ඕන කීයක්ද අපිට ආවේ 21.16 හරිද එහෙනම් ඔන්න මගේ අර ගෙස් කිරීම සාර්ථකයි මොකද මට ගුණිත දෙකකින් මේකට 21ට දෙපැත්තේ තියෙන සංඛ්‍යා දෙකක් 21ට දෙපැත්තේ තියෙන වර්ග සංඛ්‍යා දෙකක් මට ලබා ගන්න පුළුවන් වෙලා තියෙනවා. එකක් තමයි 20.25 අනිත් එක තමයි 21.16. හරි? එතකොට මේ දෙක මැද්දේනේ 21 කියන එක තියෙන්න ඕනේ නේද? හරි මේ දෙක අතර තමයි 21 කියන එක තියෙන්නේ. හරි දැන් බලමු හරිම අගය
මෙයාගේ වර්ගමූලයට අපි ගන්න ඕන ආසන්න අගය කීයද? 4.5ද 4.6ද? හරිද? දැන් 21ට දෙපැත්තේ තියෙන දෙකක් ආවා කියන්නේ අනිවාර්යයෙන්ම මේ දෙකෙන් එකක් තමයි එන්න ඕන. හරි. බලමු ඒක හොයන්නේ කොහොමද? බලන්න 21 සහ මෙතන වර්ග සංඛ්‍යාව කීයද? 20.25. හරි? මේ 21 සහ 20.25 අතර වෙනස කීයද කියලා බලන්න. එහෙනම් මම ඒක හොයනවා කොහොමද ඒක ගන්නෙ? වැඩි එකෙන් අඩු එක අඩු කරන්න ඕනනේ. එහෙනම් ඔන්න ගන්න 21න් අඩු කරනවා 21 කියන්නේ 21.0. හරි පූර්ණ සංඛ්‍යාවකට ඕන තරම් දශම තිත තියලා බිංදු දාන්න පුළුවන් නේ. හරි. මේකෙන් අඩු කරනවා 20.25ක්. හරි. බලමු අඩු කළා 10න් 5ක් 5යි. මෙතන 9 තියෙන්නේ 9න් 2ක් 7යි. හරිද? මෙතන තියෙන කීයද බිංදුවනේ මේව මෙහෙට ගියානේ. 20න් 20ක් අඩු කරාම බිංදුවයි. කීයද එතන වෙනස එන්නේ? 0.75ක්. හරිනේ පැහැදිලිනේ. ඊළඟට බලමු මේ 21.16 සහ 21 අතර වෙනස කීයද? මොකද කරන්න ඕන? 21.16න් අඩු කරනවා 21ක්. කීයක්ද බලන්න එන්නේ? 0.16. හරිද පැහැදිලිද? ඔන්න දැන් බලන්න 21ට වඩාත්ම ආසන්න අගය මෙතන තියෙන්නේ මොකද්ද? 0.16ක් වැඩි. හරි 21ට වඩා 0.16ක් වැඩි. මෙතන අගය 21ට වඩා 0.75ක් අඩුයි. දැන් ඕගොල්ලෝ බලන්න 21ට ආසන්නම අගය 0.75ක් අඩු එකද 0.16ක් වැඩි එකද? දැන් අඩු වැඩි කතාව ගැටලුවක් නැහැ. අර අඩුවෙන්ම වෙනස තියෙන එක තමයි අපි ගන්න ඕන. මොකද අඩුවෙන්ම වෙනස තියෙන්නේ මේක නේද? එහෙනම් 21ට ආසන්න මගය කීයද අපිට ඇවිල්ලා තියෙන්නේ 21.16. ඒ කියන්නේ ඒක ආවේ කොහොමද? 4.6 වර්ගය ගත්ත නිසා. හරිද? එහෙනම් වර්ගමූල 21 පළමු සන්නිකර්ෂණයට කීයද? මෙන්න මේ අගය කීයද? 4.6. හරි පැහැදිලිද? එහෙනම් ඔන්න අපි වර්ගමූල 21 හෙව්වා. වර්ගමූල 21 පළමු සන්නිකර්ෂණයට හෙව්වහම උත්තරේ එන්න ඕන 4.6. හරි පැහැදිලිද? ඔන්න ඕක තමයි පළමු සන්නිකර්ෂණයට හොයනවා කියලා කියන්නේ. පියවර කිහිපයක් තියෙනවා මතක තියාගන්න නේද? හරි. ඔන්න මම ආයෙත් කියන්න මොනවද කරේ කියලා. අපිට දීපු වර්ගමූලය හොයන්න දීපු සංඛ්‍යාවේ වර්ගමූලය නැතුව ඒ ඇතුලේ තියෙන සංඛ්‍යාව ගත්තා. මොකද්ද 21. ඒක අරගෙන ඒකට දෙපැත්තේ තියෙන ඉදිරියෙන් සහ පිටුපසෙන් තියෙන පූර්ණ වර්ග සංඛ්‍යා දෙක හෙව්වා. හරි 16 සහ 25 කියලා හොයාගත්තා. ඊළඟට කරන්නේ මේ හැම එකේම වර්ගමූලය ගන්නවා. හරි අපිට ඕන වර්ගමූල 21 නිසා ඒක අපි දන්නේ නැහැ ඒක ලිව්වා. ඊට පස්සේ මේ 16 වර්ගමූලය 4යි 25 වර්ගමූලය 5යි. ඊළඟට බලනවා මේ 21 සහ 16 අතර වෙනස කීයද? 5යි. 21 සහ 25 අතර වෙනස කීයද? 4යි. ඒතර දැන් නිකන් බැලුව බැලමට පේනවා 5 සහ 4 කියන්නේ දෙපැත්තටම නිකන් සමාන අගයන් දෙකක් වගේ. එහෙනම් අපි හිතනවා වර්ගමූල 21 අගය මේ දෙක හරි මැද තියනවා කියලා. 4.5 තියනවා කියලා මම හිතුවා. එහෙම හිතලා මම මොකද කරේ 4.5 වර්ගය ගත්තා. හරිද? 4.5 4.5න් වැඩි කරලා උත්තරය හෙව්වා. කීයක්ද ආයේ 20.25යි. ඒ කියන්නේ 21ට වඩා අඩු වගයක් තමයි ආවේ. ඒතර මට 21ට වඩා වැඩි අකයකුත් ගන්න ඕන. එහෙනම් මොකද කරන්නේ 4.6 වර්ගය හොයනවා. හරිද? එතකොට ආවා 21.16 කියලා. එතකොට දැන් හරි 21ට දෙපැත්තේ තියෙන දශම සංඛ්‍යා දෙකක් ඇවිල්ලා තියෙනවා. එකක් 20.25 අනිත් එක 21.16. හරිද? ඊළඟට කරේ මම 21 සහ මේ සංඛ්‍යා අතර වෙනස කීයද කියලා බැලුවා. කීයද? මේ සංඛ්‍යාව ගත්තාම 0.75ක් අඩුයි. මේ සංඛ්‍යාව ගත්තාම 0.16ක් වැඩි. එහෙනම් බැලුවා 21ට ආසන්නම වෙනස තියෙන්නේ කීයද? 0.16ක් වැඩි එක. ඒ කියන්නේ ඒක ආවේ කොහොමද? 4.6 වර්ගය. එහෙනම් වර්ගමූල 21 කීයද? 4.6යි.
හරිද? පැහැදිලිද ඔයගොල්ලන්ට? ඔන්න ওই විදිහට තමයි පළමු සන්නිකර්ෂණයට හොයන්නේ. සන්නිකර්ෂණ. හරි. එහෙනම් ඔන්න දැන් ඕගොල්ලොත් මේකට සහභාගී වෙන්න. හරි? මම ප්‍රශ්න අහනවා. එතකොට ඕගොල්ලෝ උත්තර කියනවා. මම ඒව තමයි ලියන්නේ. හරි. අපි මොකද මුලින්ම කරන්නේ? 10 අරගෙන 10ට දෙපැත්තේ තියෙන ඉදිරියෙන් සහ පිටුපසින් තියෙන පූර්ණ වර්ග දෙක, පූර්ණ වර්ග සංඛ්‍යා දෙක හොයාගන්න එක. හරි. මට කියන්න ඉදිරිපසින් තියෙන පූර්ණ වර්ග සංඛ්‍යාව කීයද? 9. ඔව් 9. හරි. ඔයගොල්ලෝ සහභාගී වෙන්න. මම නම් කියලා අහන්නේ නැහැ. ඔයගොල්ලෝ කියන්න. හරි. ඔන්න ඉදිරි. හරි. 10ට පිටුපස පූර්ණ වර්ග සංඛ්‍යා 16. 16. හරි. දැන් මොකද කරන්නේ? මේ හැම එකේම වර්ගමූලය ගන්නවා. හරි? මොකද අපිට වර්ගමූල 10 ඕන නිසා හැම සංඛ්‍යාවෙම වර්ගමූලය ගන්නවා. 9 වර්ගමූලය කීයද? 3යි. 16 වර්ගමූලය කීයද? 4යි. 4යි. හරි. දැන් අපි කරන්නේ මොකද්ද? මෙන්න මේ පූර්ණ වර්ග සංඛ්‍යා වල වෙනස හොයා ගන්නවානේ. 9ත් 10ත් අතර වෙනස කීයද? 1යි. 1යි. 10ත් 16ත් අතර වෙනස කීයද? 6යි. 6යි. හරි. දැන් අපි හොයාගත්තනේ වර්ගමූල 10 තියෙන්නේ කුමන අනුයාත පූර්ණ සංඛ්‍යා දෙකක් අතරද කියලා 3 සහ 4 අතර. එහෙනම් මම ඒක උඩ මේන් දෙන්නත් ගන්නවා 3 4. මේක හරි මැද තියෙනවා 3.5. හරිද? 3.5 තියෙනවා. දැන් බලන්න වර්ගමූල 10 වඩාත්ම ආසන්න 3.5ටද එහෙම නැත්නම් 3ටද 4ටද බලන්න මේ වයින් වෙනස තේරුම් ගන්න. දැන් 10 කියන එක වඩාත්ම ළඟ 9ට නේද? ඒ කියන්නේ මෙයාගේ වර්ගමූලය ඊ타ත්ම ආසන්නයි 3ට. හරි දැන් මේ දෙක අතර වෙනස 6යි මේ දෙක අතර වෙනස 1යි. ඒ කියන්නේ මෙයා වැඩියෙන්ම ළඟ 9ට. ඒ කියන්නේ වර්ගමූල 10 ඊ타ත්ම ආසන්නයි 3ට. එහෙනම් අපි නිකන් ගෙස් කරනවා මෙයාගේ වර්ගමූලය 3ට ආසන්න මගයක් වෙන්නේ නැති. ඒ කියන්නේ 3.1 වගේ. හරි? එහෙනම් ඔන්න මම 3.1 අරගෙන නිකන් චෙක් කරලා බලනවා. මට ඒක 10ට වඩා අඩු වගයක් ආවොත් ඊට පස්සේ 3.2 අරගෙන චෙක් කරනවා 10ට වඩා වැඩි වගයක් එනවද? හරිද? ඔන්න මම 3.1 වර්ගය හොයනවා. බලමු 1 වරක් 1 1යි 1 වරක් 3 3යි 3 වරක් 1 3යි 3 වරක් 3 9යි. කීයද බලන්න එන්නේ 9.6යි 1. හරිද? හරි. 10ට වඩා අඩු වගයක් ආවා. දැන් ඊළඟට බලන්න 10ට වඩා වැඩි වගයකුත් ගන්න ඕන. හරි. දැන් මගේ මේ ගෙස් කිරීම හරිනම් මට මේ වගේ ගුණිත දෙකකින් උත්තරය ගන්න පුළුවන්. සමහරට ඔයගොල්ලෝගේ ගෙස් කිරීම වැරදි වුණොත් ගුණිත 3කට යන්නත් වෙන්න පුළුවන්. හරි? ඒකින්ද අර අඩුවෙන් වැඩ කරගන්න පුළුවන් විදියට ගෙස් කරගන්න පුළුවන් නම් හොඳයි. හරි. මම එහෙනම් 3.2 වර්ගය බලනවා ඊළඟට. 3.2 3.2න් වැඩි කරනවා. දෙවරක් 2 4යි, දෙවරක් 3 6යි, තුන් වරක් 2 6යි, තුන් වරක් 3 9යි. කීයද බලන්න ඉන්නේ 4 6යි 6යි 12යි 12න් දෙක එකක් ඉතුරුයි 1යි 9යි 10යි. කීයද එන්නේ 10.24. හරි නේද? ඔන්න මං ගුණිත දෙකකින් 10ට දෙපස තියෙන සංඛ්‍යා දෙකක් හොයාගත්තා. එකක් 9.6යි 1, අනිත් එක තමයි 10.24. හරි. දැන් බලමු මේ 10 සහ මේ සංඛ්‍යා අතර වෙනස කීයද? ඒ වෙනස හොයාගන්න අවශ්‍ය වෙනවා මෙයාට වැඩියෙන්ම කිට්ටු කෙනා බලන්න. හරි? වඩාත්ම ආසන්න කෙනා හොයාගන්නයි අවශ්‍ය වෙන්නේ. හරි. බලමුකෝ 10 සහ 9.6යි 1 කියන්නේ 10න් අඩු කරනවා 9.6යි 1. කීයද බලන්න එන්නේ? මෙතන 9යි 9න් 6ක් 3යි 9න් 9ක් බිඳුවයි. කීයද? 0.39ක් මොකද්ද වෙන්නේ? අඩුයි. හරිද? ඊළඟට බලන්න 10.24 සහ 10 අතර වෙනස. දැන් ඔයගොල්ලන්ට අඩු කරන්න ඕනෙත් නැහැ ඒක පේනවා. 10.24 සහ 10 අතර වෙනස. කීයද? 0.24ක් වැඩි
කවුද අපි ගන්නෙ? 0.39ක් අඩු කෙනාද 0.24ක් වැඩි කෙනාද? වඩාත්ම ආසන්න කවුද? මෙයා. හරි? එහෙනම් 0.24ක් වැඩි කෙනා තමයි ගන්න ඕන. ඒ කියන්නේ 10.24 තමයි අපි ආසන්නාගේ විදිහට ගන්නෙ. එයා ආවේ කොහොමද? 3.2 වර්ගය. එහෙනම් වර්ගමූල 10 අපි ආසන්න පළමු දශම ස්ථානයට, ඒ කියන්නේ පළමු සන්නිකර්ෂණයට හොයනවා කියන්නේ කීයද උත්තරේ ගන්නෙ? 3.2. හරි පැහැදිලි නේද? එහෙනම් අපි ලියනවා අන්තිමට උත්තරය වර්ගමූල 10 සමාන වෙනවා 3.2. හරි නේද? හරි. ওই විදිහට තමයි අපි කිසියම් පූර්ණ වර්ගයක් නොවන සංඛ්‍යාවක වර්ගමූලය ආසන්න පළමු දශම ස්ථානයට හොයන්නේ. ආසන්න පළමු දශම ස්ථානයට හොයනවට නමක් කියනවා පළමු සන්නිකර්ෂණය කියලා. හරි. ඒකත් ඉක්මනට නෝට් කරගෙන මට ඉවර වුණාම කියන්න. ඊළඟට මම ඔයගොල්ලන්ට තනියම කරන්න ප්‍රශ්නයක් දෙනවා. හරි. තවත් කෙනෙක් ආන්සර් එකක් දෙව්වා. ඔව්. හරි. බලමු එහෙනම්. දැන් ඔයගොල්ලෝ සම්බන්ධ වෙන්න මම අහන ඒවටත් එක්ක. හරි. තවත් එක්කෙනෙක් කියුවා. හරි. ඔන්න මම මුල්ම වැඩේ මේකේ කරන්න තියෙන මොකද්ද මුල්ම දේ? හරි. මුල්ම දේ බලමු කරන්න තියෙන අපිට අවශ්‍ය වෙන්නේ 70 නේද? මම 70 ලියලා ඒකේ දෙපැත්තේ තියෙන ඉදිරියෙන් සහ පිටුපසින් තියෙන පූර්ණ වර්ග සංඛ්‍යා දෙක හොයා ගන්නවා. ඒතර ඔයගොල්ලන්ට පැහැදිලිව පේනවා ඉදිරියෙන් තියෙන පූර්ණ වර්ග සංඛ්‍යාව කීයද? 64. හරිද? ඉදිරියෙන් තියෙනවා 64. පිටුපසෙන් තියෙනවා කීයද? 81. ඒ කියන්නේ වර්ගමූල 70 තියෙන්නේ 64 වර්ගමූලය 8 සහ 81 වර්ගමූලය 9. 8 සහ 9 කියන අනුයාත පූර්ණ සංඛ්‍යා දෙක අතර තමයි 70 තියෙන්න ඕන. ඒ කියන්නේ 70 වර්ගමූලය වෙන්න පුළුවන් 8.1, 8.2, 8.3, 8.4, 8.5, 8.6, 8.7, 8.8, 8.9. ඉතින් අපිට දැන් ඔය ඔක්කොම වැඩි කර කර ඉන්න බෑනේ නේද? ඒකෙන් හින්දා තමයි මේක අර මේ ඔබ්සර්වේෂන් එකකින් කියන්නේ නිරීක්ෂණය කළා මේක කරන්න හදන්නේ ඒකයි. හරි? දැන් බලන්න මේව අතර වෙනස කීයද? මම ඉස්සෙල්ලාම ලියන්නම් මේ දෙක තියෙන්නේ අනිවාර්යයෙන්ම 8 සහ 9 අතර. එයාට හරි මැද්දෙන් ඉන්නවා 8.5. හරි ඒක හින්දා අර මැද තියෙන සංඛ්‍යාවත් ලියා ගන්න. ඊට පස්සේ බලන්න ඕගොල්ලෝ මේක තියන්න පුළුවන් මේ 8.5න් වම් පැත්තේද 8.5න් දකුණු පැත්තේද. ඊට පස්සේ බලන්න මෙයා වැඩියෙන්ම ළඟ 8ටද 8.5ටද 9ටද 8.5ටද. ඔන්න ওই ටික තමයි අපි චෙක් කරන්න ඕනේ. හරි ඒක හොයන්නේ කොහොමද? අපි මෙන්න මේවැ වෙනස ගන්නවානේ. බලමු වෙනස. 64 සහ 70 අතර වෙනස කීයද? 6යි. 70 සහ 81 අතර වෙනස කීයද? 11යි. හරිද? එහෙනම් මෙයා වඩාත්ම ළඟ කාටද? හරි මැද නෙවෙයි තියන්නේ. මොකද මේ දෙක අතර වෙනස 6යි, මේ දෙක අතර වෙනස 11යි. හරි මැද නම් සාමාන්‍යයෙන් මේ දෙක සමානව වගේ එන්න ඕනේ. මෙයා එහෙනම් වඩාත්ම ආසන්නයි. අනිවාර්යයෙන්ම තියෙන්න ඕන 8 සහ 8.5 අතර. හරි? මෙයා වඩාත් ආසන්න මේ පැත්තට. ඒ කියන්නේ මම නිකන් මේ හරියේ සංඛ්‍යාවක් ගන්නවා 8.3 වගේ. හරි දැන් 6ක් කියනකොට නේද? අපි 8.3 වගේ නිකන් බලමු. වැරදුනොත් 8.2 ගමු නේද? වැරදුනොත් 8.4 ගමු. හරි? පොඩ්ඩක් චෙක් කරලා බලමු. මම නිකන් ගෙස් කරනවා 8.3 කියලා. ඔන්න මම 8.3 අරගෙන වැඩි කරලා බලනවා. බලන්න 3 වරක් 3 9යි. 3 වරක් 8 24යි. 8 වරක් 3 24යි. දෙකක් ඉතුරුයි. 8 වරක් 8 64යි. 64යි 2යි 66යි. බලන්න කීයක් දෙන්නේ 68.09ක්. හරි?
ඒ කියන්නේ 68.0යි 68.8.9යි කියන්නේ 70ට වඩා අඩු වගයක් නේ. එහෙනම් අපිට ආයිත් 8.2 අරගෙන කිසිම තේරුමක් නැහැ. මේකට වඩා වැඩි අගයක් කෙන එකක් හොයාගමු. හරි? කීයද බලන්නේ? මම 8.4 වගේ එකක් ගන්නවා. බලමු 4 වරක් 4 16යි එකක් ඉතුරුයි. 4 වරක් 8 32යි 1යි 33යි. හරි? 8 වරක් 4 32යි 3ක් ඉතුරුයි. 8 වරක් 8 64යි 3යි 67යි. බලමු එකතු කළා 6යි 5යි 10න් බිඳු එකක් ඉතුරුයි 7යි. කීයක් දෙන්නේ? 70.5යි 6යි. හරි නේද? අපේ නිරීක්ෂණය කිරීම සාර්ථකයිනේ. ගුණිත දෙකකින් මට දෙපැත්තේ තියෙන සංඛ්‍යා දෙකක් ආව 70ට. දැන් බලන්න මෙයා වඩාත්ම ආසන්න. 70.5යි 6 කියනකොට මේ දෙකේ වෙනස 70 සහ 70.5යි 6 කියන එකේ වෙනස වැඩි 0.5යි 6ක්. හරි? 0.5යි 6ක් වැඩි. ඊළඟට බලන්න 68.89 සහ 70 කියන සංඛ්‍යා දෙකේ වෙනස කීයද? කොහොමද අපි එක ගන්නෙ? 70න් අඩු කරනවා. 70 කියන්නේ 70.0.0. එකෙන් අඩු කරනවා 68.89ක්. එතකොට එනවා 1යි 9න් 8ක් 1යි 9න් 8ක් 1යි 6න් 6ක් බිඳුවයි. කීයද? 1.6ක් අඩුයි. ඉතින් 1.11ට වඩා 0.5යි වඩාත්ම ආසන්නයිනේ නේද? එහෙනම් අපේ උත්තරේ කීයද? 8.4. හරිද? වර්ගමූල 70 කීයද? 8.4. හරි පැහැදිලි නේද? ඔයගොල්ලෝගේ ඒවපු උත්තරේ එතකොට නිම්ෂි මුල් පාරෙන් හරියට එවුවා, තරුචිකත් හරියට එවලා තියෙනවා. වත්සරද වත්සරාද? වස්සර වත්සර